හරියටම හරි ගිය පෙරදැක්මේ ප්‍රාර්ථනා 34 වෙනි උපන්දිනයේ දවසේ වනිදු සුපිරි දස්කමක් දක්වයිද. දසුන් ශානකට මීට වඩා වැඩි කාර්යභාරයක් කරන්නට පුළුවන් මේ තනතිරුව තුල. ඉතින් ඔහු ඊයේ දවසේදී පන්දුවාර දෙකක් පමණයි ක්‍රියාත්මක කළේ. ඔහුට පුළුවන් මීට වඩා වැඩි පන්දුවාර සංඛ්‍යාවකට යන්න තරගයේ ස්වභාවය අනුව. දසුන් ශානක අංක 1 ඉන්න පාකිස්තාන කණ්ඩායම පරාජය කරන්න සමත් වුණා. ඉතින් ඉන්දිය කණ්ඩායමත් පරාජය කරලා ඒ නායකත්වයේ වාර්තාවත් අලුත් කරගන්නට ඔහුට හැකියාව ලැබෙන්න කියලා අපි සුබ පැතුම් එකතු කරනවා. උපන්දිනයේදා ලෝකෙම හොල්ලපු සුපිරි වනිදු යලි යලිත් ඔප්පු කරන දස්සාගේ නායකත්වයේ සලකුණ කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදුව තුලින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම 2019 දී පාකිස්තාන කණ්ඩායම 2020 තරගාවලියෙන් 3-0ක් විදිහට පරාජය කළාට පස්සේ ආපහු පාරක් 2020 තරගාවලි ජයග්‍රහණයක් ලබා ගන්න දසුන් ශානක නායකයා වෙනකල්ම ඉන්න අපිට සිදු වුණා. ඒ කතාව ගැන අපේ ඉදිරි සැලසුම් ගැන අපි ඉදිරියේදී වීඩියෝ එකකින් වෙනම කතා කරමු. කොහොම වුණත් දසුන් ශානක ඔප්පු කරමින් ඉන්නවා 2020 කණ්ඩායමේ දිගු කාලීන නායකයා තමන් බව. මේ තරගයට යොදාගත්තේ අලුත්ම තනතේරුවක් ප්‍රතිකරුවන්ට වඩාත් යෝග්‍ය තනතේරුවක් බව තමයි රසල් ආනල්ඩ් තනතේරු වාර්තාවේදී සඳහන් කළේ. පළමු වරට 2020 තරගාවලියේ කාසිය වාසිය හිමි කරගන්න ශිඛර් ධවන් සමත් වුණා. මේ තරගාවලි දෙක තුලදීම ඔහු කාසිය වාසිය දෙවතාවක් ජයග්‍රහණය කළා. ඒ දෙවතාවෙදිම ඔවුන් තරගය පරාජයටපත් වුණා. ශිඛර් ධවන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දෙන්න. ඒකට හේතුව බවට පත් වුණේ ඔවුන්ට පන්දු යවන්නන් 6 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔහු සඳහන් කළේ පිටිකරුවන් ලබා ගන්න ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කිරීම පන්දු යවන්නන්ට කරන්න පුළුවන්. ඒ නිසා තමන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්න තෝරගන්නවා කියලා. නමුත් දසුන් ශානක සඳහන් කළේ තමන් පළමුවෙන් පන්දු යැවීමට ලැබීම පිළිබඳව සතුටටපත් වෙන බව. ඔහු සඳහන් කළේ early wickets will do the trick කියලා. ඒක ඒ ආකාරයෙන්ම සිදු වුණා. ඉන්දිය පිලේ සෛන්‍ය ආබාධයට ලක්වීමත් එක්ක ඔවුන් සංදීප් වොරියර් කණ්ඩායමට කැඳවලා තිබුණා. නමුත් අපි පෙරදැක්මේදී කතා කරපු විදියට සායි කිෂෝර් වමත් දඟපන්දු යවන්නා තමයි කැඳවිය යුතුව තිබුණේ. ඒක රාහුල් චහාර්ගේ සහ වනිදු හසරංගගේ පන්දු යැවීමෙන් බොහොම අපූර්වවට සනාථ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ බෝලිං ඕල් රවුන්ඩර් වෙනුවට පියෝ බැට්ස්මන් කෙනෙක් කණ්ඩායමට ගෙනල්ලා තිබුණා. ඉසුරු උදාන වෙනුවට කණ්ඩායමට ගෙන ආ යුතු ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ධනංජය ලක්ෂාන්. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන එන්නේ පැතුම් නිස්සංකව. මේකට හේතුව තමයි සාම්ප්‍රදායික තීරණ පිටිකරුවන් 6 දෙනෙක් ක්‍රීඩා කළ යුතුයි කියන මතය තමයි මේකට හේතුව බවට පත් වෙන්නේ. කෙසේ වෙතත් ධනංජය ලක්ෂාන් කියන්නේ හොඳ පිටිකරුවෙක්. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ අලුත් වෙන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක පන්දු 120ක් තමයි 2020 තරගයකදී අපිට පන්දුවට පහර දෙන්නට තියෙන්නේ. ඉතින් අපේ මුල් පෙළ පිටිකරුවන් 5 දෙනාට මේ වගකීම බාර ගන්න බැර නම් අපේ මුල් පෙළ පිටිකරුවන් 5 දෙනා පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් අපිට හොඳ පසු පෙළක් තියෙනවා. ඊයේ තරගයට ක්‍රීඩා කරපු 11 දෙනාටම පිටිකරන හැකියාව තියෙනවා. දුෂ්මන්ත චමීරත් මේ පහුගිය හැම තරගයකදීම හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහු පිටිකරණේ හොඳ හැකියාවක් පෙන්눔 කළා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි අපිට හොඳ පසු පෙළක් තියෙද්දි ඇයි අපිට පියෝ බැට්ස්මන් කෙනෙක් මේ 6 වෙනි පිටිකරුවා විදිහට ගේන්න ඕනේ කියන එක ප්‍රශ්නයක්. මොකද පැතුම් නිශංකව ඊයේ කණ්ඩායමට ගෙනාවට ඔහුගේ පිටිකරන ස්ථානය මොකද්ද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම ඔහුගේ කණ්ඩායමේ රෝල් එක මොකද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ධනංජය ලක්ෂාන් කියන්නේ ගාලා රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක පන්දු යවන්න සහ ආරම්භක පිටිකරුවා විදිහට කටයුතු කරපු ක්‍රීඩකයෙක්. ඔහුට පිටිකරන හැකියාව තියෙනවා. ඉතින් ඔහුව අපිට 6 වෙනි පිටිකරුවා විදිහට නැත්නම් 7 වෙනි පිටිකරුවා විදිහට බොහොම පහසුවෙන් යොදා ගන්නට හැකියාවක් තිබුණා. ඉතින් මේ කණ්ඩායමේ හිටපු 11 දෙනාට පන්දු 120ක් ක්‍රීඩා කරන්න බෑ කියලා හිතනවා නම් ඒක මං හිතන්නේ අපි ක්‍රීඩකයන්ට දෙන වැරදි මැසේජ් එකක්. කොහොම වුණත් තුන් ඉරියව් ක්‍රීඩකයන් තමයි අනාගතයේදී ක්‍රිකට් ලෝකේ වැදගත් වෙන්නේ කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අර පිටිකරුවන් 6 දෙනෙක් කියන මතයේ ඉඳලා කවුරු හරි පිටිකරුවන් 6 දෙනෙක් ක්‍රීඩා කරනවට වඩා හරියටම ක්‍රීඩා කරන්නට පුළුවන් හොඳ 11 දෙනෙක් ක්‍රීඩා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් ධනංජය ලක්ෂාන්ව කණ්ඩායමට ඇතුළත් කර නොගැනීම පිළිබඳව දසුන් ශානකගෙන් විදු ඊයේ මාධ්‍ය හමුවේ දැහුවා. ඒක ඔබට බලන්න පුළුවන් ක්‍රික් විදු YouTube නාලිකාවේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාවේ මේ මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන් නරඹීමේ හැකියාව ඔබට තියෙනවා.
මේ තරගාවලියේදී කැපී පෙනෙනම දේ දසුන් ශානකගේ නායකත්වය කියන එකයි විදුණම් දකින්නේ. මේක අපි LPL තරගාවලියේදීත් කතා කළා. ඒ වගේම පහුගිය පාකිස්තාන 2020 තරගාවලියේදීත් අපි කතා කරපු දෙයක්. ඉතින් කණ්ඩායමේ තිබිච්ච එකමුතුකම, උද්‍යෝගිමත් බව, ඒ වගේම තරගයේ අවසන් මොහොත වෙනතුරුම අතහරින්නේ නැතුව මේ ගේමින් සෙල්ලම් කරන එක අපි ඉතාමත් හොඳින් මේ තරගාවලිය ඇතුලේ දැක්කා. ඉතින් මේකට කණ්ඩායම පුහුණු වීම කරද්දී, ඒ වගේම මේ තරගයෙන් එපිට කාල වකවානුව තුල කණ්ඩායමට මේ කාරණා සම්ප්‍රේෂණය කිරීම, මේක sannivedanaya කිරීම තමයි නායකයාගේ වගකීම බවට පත් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව දසුන් ශානක මේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා ඔහු කරපු වැඩ කොටස සහ ඔහු සැලසුම් කරපු ආකාරය පිළිබඳව. කණ්ඩායමට අවශ්‍ය කරන නායකත්වය ලබා දෙන්න, ඒ වගේම මේ අවශ්‍ය කරන කරුණු හරියට sannivedanaya කරන්න නායකයා ආදර්ශවත් වීම වැදගත්. ඒ කියන්නේ ඔහු දක්ෂතා අතර සිටීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ තරගාවලියේදී දසුන් ප්‍රතිකරණයෙන් එතරම් සාර්ථක නොවුනත් ඔහු පන්දු යැවීමෙන් හැම විටම කණ්ඩායමට අවශ්‍ය කරන බ්‍රේක් එක අරගෙන දුන්නා. ඒ වගේම පන්දු රැකීම තුළ ඔහු ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන් කටයුතු කළා. ඊයේ තරගයේදී අපි මේක ඉතාමත්ම පැහැදිලිවම දැක්කා. ඒ වගේම ඔහු ලබාගත් උඩ පන්දු දෙක කණ්ඩායමට ජීවයක් අරගෙන ආවා. කණ්ඩායමේ ජවය තව ටිකක් වැඩි කරන්නට සමත් වුණා. ඒ වගේම විදු පෙරදැක්මේදී සඳහන් කළා දසුන් ශානක අවස්ථානුකූලව පන්දුවාර 4ම ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් කියලා. ඉතින් ඊයේ දවසේදී ඔහු පන්දුවාර 4 ක්‍රියාත්මක කළා. පහුගිය 2020 තරඟවලදී විහිළුවටවත් දසුන් ශානක අතට පන්දුව ලබා නොදුන්නත් ඔහු 2020 තරඟවල කොයිතරම් වැදගත් පන්දු යවන්නෙක්ද කියන එක මේ තරගාවලිය පුරාම ඔහු යලි යලිත් ඔප්පු කරලා පෙන්නුවා. දසුන් ශානක තමන්ගේ හොඳම පන්දු යවන්නාගෙන් ඊයේත් පන්දු යැවීම ආරම්භ කරන්නේ. දුෂ්මන්ත චමීර තමා පිළිබඳව තබලා තිබිච්ච විශ්වාසය ඒ ආකාරයෙන්ම සුරකින්නට සමත් වෙන්නේ. පළවෙනි කඩුල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම කරන කඩුල්ල ශේඛර දවාන්ගේ කඩුල්ල දවා ගැනීමත් එක්ක මේ කඩුල්ල දවා ගැනීමේදී ධනංජය ද සිල්වා ලබාගත් විශිෂ්ට උඩ පන්දු ඔහු ලෝ කැච් එකක් ලබා ගන්නේ. ඒ ඉතාමත්ම නිවැරදිව කණ්ඩායමට අවශ්‍යම කරන කඩුල්ල ලබා ගන්නට ඔහුගේ දායකත්වය උපරිමයෙන් ලබා දුන්නා. ඉන්පසු දසුන් වමත් පිතිකරුවා දේවදත් පඩික්කල්ට එරෙහිව රමේෂ් මෙන්ඩිස්ව කැඳවනවා. එතනදී රමේෂ් මෙන්ඩිස් ඔහුගේ කඩුල්ල ලබා ගන්නට සමත් වෙනවා. මෙතනදී වෙච්ච සිදුවීම ඉතාමත්ම සුවිශේෂී. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් තමයි දේවදත් පඩික්කල් දැවී යන්නේ. ඔහු මේ තීරණය ලබා දෙන අතරතුරේදී ලකුණක් ලබා ගැනීම සඳහා දිව යනවා. ඒ අතර වාරයේදී පැතුම් නිශාංක පන්දු අරගෙන මිනෝද් බානුක වෙතට යොමු කරනවා. මිනෝද් ඉල්ලීම කරන අතරතුරේම කඩුල්ල බිඳ දමනවා. ඉතින් මේ අවස්ථාවේදී දේවදත් පඩික්කල් මේ විනිසුරු තීරණය රිවිව් අවස්ථාවට ගිහිල්ලා ඒ අවස්ථාවේදී ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට තීරණය වුණත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඉන් අනතුරු ඔහු දුවද්දී දැවී යාමෙන් දැවී ගිය ක්‍රීඩකයෙක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේ දෙකෙන් කලින් උනේ කඩුල්ල මුවා කිරීමේ වරද. ඒ නිසා ඔහු LBW වීමට ලක් වෙලා තමයි දැවී යන්නේ. දවන් සහ පඩික්කල් දෙදෙනාම දැවී යාමෙන් පස්සේ දසුන් ශානක ඉතාමත්ම හොඳ තීරණයක් ගන්නවා. ඒ තමයි මේ එල්ල වෙලා තියෙන පීඩනය තවත් වැඩි කිරීම සඳහා තමන්ගේ හොඳම තුරුම්පුව යොදා ගැනීම. ඒ අනුව පස්වෙනි පන්දුවාරයේදී පවර් ප්ලේ අවස්ථාව ඇතුළේදීම ඔහු කැඳවනවා වනිදු හසරංගව. ඉතින් ඔහු තමන්ගේ කැඳවීමට සාධාරණ ඉට්ටු කරමින් කඩුළු දෙකක් දවා ගන්නට සමත් වෙනවා. විදු ඊයේ පෙරදැක්මේදී සඳහන් කරපු ඔහුගේ මේ LBW වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙනියන්න සමත් වෙන්නේ. ඊයේ දවසේදී කඩුළු මුවා කිරීමේ වරදට ක්‍රීඩකයන් දෙදෙනෙක් හසු කර ගැනීමත් එක්ක මේ වෙද්දී ඔහු අන්තර්ජාතික 2020 තරඟවලදී LBW කිරීම වලින් වැඩිම කඩුළු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් අතරේ 3 වන ස්ථානයට පත් වෙලා තියෙනවා. මේකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ඔහු බොහෝ විට පන්දු යවන්නේ විකට් ටු විකට්. ඉතින් ඔහුගේ පන්දුව මිස් වුණොත් LBW වීමකට එහෙමත් නැත්නම් කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමකට තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි අනිත් පන්දු යවන්නන්ටත් ඒ විදිහට පන්දු යවන්නට බැරි කියලා. මෙතනදී තියෙන විශේෂත්වය තමයි වනිදුගේ මේ බෝලිං වේරියේෂන් එක පිතිකරුවන්ට රීඩ් කරන්න තියෙන අපහසුව. මොකද ඔහුගේ අත බොහෝ විට එකම ආකාරයකින් තමයි එන්නේ. මේ එතනදී සිදුවන වෙනස එකපාරට කියවා ගන්න පිතිකරුවෙක්ට අපහසුයි. ඉතින් මේ නිසා තමයි ඔහුට කඩුළු ලබා ගැනීමට පහසුවක් බවට පත් වෙන්නේ. මේක ඔහු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සමහර විට පිතිකරුවන් විශ්මයට පත් වෙනවා. වනිදු සඳහන් කරන දේ තමයි ඔහුගේ ඉලක්කය කඩුළු ලබා ගැනීම නෙමෙයි. ඔහුගේ ඉලක්කය ලකුණු නොදී පන්දු යැවීම. ඒ තුල ඇතිවෙන පීඩනය තුලින් තමයි ඔහු කඩුළු ලබා ගන්නේ. ඊයේ දවසේදීත් ඔහු ඩොට් බෝල් 15ක් ක්‍රියාත්මක කරනවා. ඔහුගේ ඉතිරි පන්දු 9ට සිංගල්ස් 9ක් තමයි ඉන්දිය පිතිකරුවන් ලබා ගන්න සමත් වෙන්නේ. සංජු සැම්සන් දැවී යන්නේ වනිදුගේ ක්‍රිකට් බෝල් එකට තරම් ලොකු දඟකැවීමක් නැතුව වේගෙන් පන්දුව කඩුල්ල තුලට ඇදී ආවා. ඉන් අනතුරුව රුතුරාජ් ගයික්වාඩ්ට සිදු වෙන්නේ වනිදුගේ රෝන් අන් එක තේරුම් ගැනීමට නොහැකි වීම. ඉතින් වනිදුගේ පන්දු හමුවේ වඩාත් සුලභ දැවී යාමක් විදිහට අපිට මේක හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඉන්පසු නිතිෂ් රාණා සහ භුවනේශ්වර් කුමාර් අතර සබඳතාවයක් ගොඩනගෙනවා. මේ අවස්ථාවේදී දසුන් ශානක තමන්ගේ අතට පන්දුව ගන්නවා. ඔහු ඉතාමත්ම හොඳ වේරියේෂන් එකක් සහිතව ඔහුගේ පන්දුවාරය ක්‍රියාත්මක කළා. නිතිෂ් රාණාට ඔහු පන්දු 3ක් ක්‍රියාත්මක කරනවා. පළවෙනි පන්දුව ඔහු back of the length යවමින් ඔහුව පසුපාදයට ගෙනියනවා. ඉන්පසුව ඔහුට බවුන්ස් පන්දුවක් යවමින් අභියෝග කරනවා. පුළුවන් නම්
මේකට ඉහලින් පහරක් එල්ල කරන්නට කියලා බවුන්සර් පන්දුවක් යවනවා. ඉන් පස්සේ back of the hand පන්දුවක් යවනවා. මේක ඔහු තේරුම් ගන්නේ නැහැ. නිතිෂ් රාණාට පන්දුවේ වේගය හරියට තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු එල්ල කරන පහරේ ප්‍රබලත්වය පන්දුවට ලැබෙන්නේ නැහැ. ඔහු කලින් පහර එල්ල කරනවා. ඉතින් ප්‍රතිඵලය බවට පත් වෙන්නේ උඩ පන්දුවක් එනවා. එතනදී දසුන් ශානක ඉතාමත්ම විශිෂ්ට උඩ පන්දුවක් Tamanගේ වම් අත පැත්තට Tamanගේ නුහුරු පැත්තට ඉදිරියට පණෙමින් ඉතාමත්ම විශිෂ්ට උඩ පන්දුව රැක ගැනීමක් කරනවා. ඉතින් මේ උඩ පන්දුවෙන් ලබාගත් ගැම්ම ඔහු තරගයේ පුරාම පවත්වාගෙන යන්න සමත් වුණා. ඉන්පසු භුවනේශ්වර් කුමාර් සහ කුල්දීප් යාදව අතර ගොඩනැගෙන සබඳතාවයේ බිඳ දැමීම සඳහා දසුන් ශානක නැවතත් වනිදු හසරංගව කැඳවනවා. එහිදී දසුන් ශානක නැවතත් විශිෂ්ට උඩ පන්දුවක් ලබා ගැනීමෙන් භුවනේශ්වර් කුමාර්ගේ ඉනිම අවසන් කරනවා. මේ වගේම විශිෂ්ට උඩ පන්දුවක් තමයි චාමික කරුණාරත්න රැකගන්නේ වරුණ චක්‍රවර්ති දබා ගැනීම සඳහා. ඉතින් අපි පෙර දැක්මේදී ප්‍රාර්ථනා කරපු විදිහටම වනිදු හසරංග Tamanගේ උපන්දිනයේ දවසේ සුපිරිම දස්කමක් දක්වන්නට සමත් වෙනවා. දැන් ඔබ කල්පනා කරයි වනිදු කරපු එක කියනවා, දසුන් කරපු එක කියනවා, චාමික කරපු එක කියනවා. ඇයි මිනෝද් කරපු එක ගැන කවුරුත් කියන්නේ නැත්තේ? මිනෝද් තමයි හොඳටම කළේ කියලා. මිනෝද් බානුක මේ තරගාවලිය පුරාම කඩුල්ල පිටිපස්සේ ඉඳලා දීපු සහයෝගය ඉතාමත්ම වටිනවා. විදු දැකපු ශ්‍රී ලංකාවේ කඩුල් රකින්නන් අතරේ රොමේෂ් කලවිතාරණ, නිරෝෂන් දික්පැල්ල, මිනෝද් බානුක තමයි කඩුල්ල පිටිපස්සේ ඉඳලා හොඳටම දිරිගන්වන්නේ සහ මැච් එක රීඩ් කරන්නේ. කුමාර සංගක්කාර ඉතාමත්ම හොඳින් මැච් එක රීඩ් කරනවා. හැබැයි මේ තුන් දෙනාට සාපේක්ෂව ඔහු කතා කරනවා අඩුයි. නමුත් මේ තුන් දෙනා නිරන්තරයෙන්ම කතා කරමින් ක්‍රීඩකයන්ව දිරිගන්වනවා. ඉතින් මිනෝද් බානුකගේ මේ තරගය පිළිබඳව තියෙන කියවීම, පිතිකරුවා පිළිබඳව තියෙන කියවීම ඉතාමත්ම වැදගත්. මේක අපි මේ තරගාවලියේ පුරාම අවස්ථා කිහිපයකදීම දැක ගන්නට හැකියාවක් ලැබුණා. කඩුළු රකින්නට කඩුළු රැකීමට අමතරව කඩුල්ල පිටිපස්සේ ඉඳලා විශාල කාර්යභාරයක් තියෙනවා. මොකද ඔහුට තමයි පිතිකරුවාගේ point of view එකෙන් ක්‍රීඩාංගනේ පේන්නේ. ඉතින් මේ නිසා පන්දු රකින්නන් ස්ථානගත කිරීම, ඒ වගේම පිතිකරුවාගේ හැසිරීම, පිතිකරුවා ඊළඟට මොකක්ද කරන්න සූදානම් වෙන්නේ කියන එක පිළිබඳව ඔහුට අවබෝධයක් ලැබෙනවා. ඉතින් මේක පිළිබඳව පන්දු යවන්නන් දැනුවත් කිරීම, හරියට පන්දු රකින්නන් මේ පිතිකරුවාගේ චලනයන්ට අනුව ස්ථානගත කර ගැනීම ඔහුට පැවරෙන වගකීමක්. ඉතින් මේක ඔහු ඉතාමත්ම සාර්ථකව මේ තරගාවලිය පුරාම ඉටු කරපු බව අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ වගේම LBW වීමකදී කඩුළු රකින්නාගේ මතය ඉතාමත්ම වැදගත්. මේක රිවිව් අවස්ථාවකට යනකොට මොකද පිචින් ඉන්ලයින්ද එහෙම නැත්නම් ඉම්පැක්ට් එක ඉන්ලයින්ද කියන එක හරියටම පේන්නේ ප්‍රධාන විනිසුරුවරයාට සහ කඩුළු රකින්නාට. මේ ඇරෙන්නට අනිත් සියලු ක්‍රීඩකයන්ට එක ඇන්ගල් එකකින් තමයි මේක දර්ශනය වෙන්නේ. හැබැයි මේක හරියටම කියන්න පුළුවන් කඩුළු රකින්නාට සහ ප්‍රධාන විනිසුරුවරයාට. ඉතින් මේක සනාථ කරන තැනක් මෙතනදී මිනෝද්ගේ කියවීම කොයිතරම් දුරට සාර්ථකද කියන තැනක් අපි දැක්කා ඊයේ රාහුල් චහාරට වනිදු හසරංගේ ආවපු පළමු පන්දුවේදී මිනෝද් බානුක කඩුල්ල මුවා කර මේ වරදට රාහුල් චහාරව හසු කර ගැනීම සඳහා තනියම ඉල්ලීමක් කරනවා. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුගේ සහයෝගය ඒ සඳහා ලැබෙන්නේ නැහැ. අඩුම තරමින් පන්දුවේ ආවපු වනිදු හසරංගවත් ඉල්ලීම කරන්න එකතු වෙන්නේ නැහැ. ඉතින් මේක රූපවාහිනියෙන් බලද්දී විදු හිතන්නෙත් මේක පායින්නෙන් ඉවතට ඇදී යන පන්දුවක් කියලා. ප්‍රධාන විනිසුරුවරයාත් ඒක ඒ විදිහටම හිතන්නට ඇති කියලා විදු විශ්වාස කරනවා. ඒ වගේම වනිදු හසරංගටත් ඒක ඒ ආකාරයෙන් පෙනෙන්නට ඇති කියලා විදු හිතනවා. හැබැයි මේ පුනරූපණයේදී අපිට දැක ගන්නට ලැබෙනවා මේක රිවිව් කළා නම් ඒ කඩුල්ල දබා ගැනීමට තිබිච්ච කඩුල්ලක් විදිහට. එහෙම වුණා නම් වනිදු හසරංග උපන්දිනයේ දවසේදී 20 කඩුළු 5ක් තබා ගත්ත ලෝකේ පළවෙනි ක්‍රීඩකයා බවට පත් වෙන්නට ඉඩකඩ තිබුණා. එතනින් එහාට තරගය ගැන කතා කරන්න තියෙන්නේ බොහොම ටිකයි. ඔවුන් රාහුල් චහාර්ව ගෙන්නන්න පරක් වුණා කියලායි විදු හිතන්නේ. ඒ වගේම ඔවුන් සායි කිෂෝර්ව කණ්ඩායමට එකතු කරගෙන තිබුණා නම් මීට වඩා හොඳ තරගයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහිව ඔවුන්ට දියත් කරන්නට තිබුණා කියන එක තමයි විදුව නම් දකින්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු කිහිපයක් බිඳ වැටුණත් මේ ඉලක්කය තරම් කලබලයක් නැතුව හෙමින් හඹා යන්නට සමත් වුණා. ඒ වගේම මේ තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා අවසන් තරගයේදී ගෙනියන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. දුෂ්මන්ත චමීර ශිඛර් ධවාන්ව දවා ගැනීම තමයි විදු ටර්නින් පොයින්ට් එක විදියට දකින්නේ. මොකද ශිඛර් ධවාන් ඒකාන්තයක රැඳෙමින් අනිත් පිතිකරුවන් ලවා ලකුණු රැස් කරවීම තමයි ඔවුන්ගේ සැලසුම බවට පත් වෙන්නේ. වනිදු හසරංග උපන්දිනයේ දවසේදී Tamanගේ හොඳම පන්දුවේම ඊයේ වාර්තා කරන්න සමත් වුණා. ඒ වගේම උපන්දිනයේ දවසේ 20 අන්තර්ජාතික තරගයකදී ක්‍රීඩකයෙක් වාර්තා කරපු හොඳම පන්දුවේම ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගන්නටත් ඔහුට හැකියාවක් ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර පිරිමි 20 තරගවල පන්දුවාර 20ක්ම ක්‍රීඩා කළ ICC පූර්ණ සමාජික කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි ඉන්දිය කණ්ඩායම ඊයේ වාර්තා කළේ.
තරගාවලියක් තුළ වැඩිම ක්‍රීඩක සංඛ්‍යාවක් ක්‍රීඩා කරපු කණ්ඩායම විදිහටත් ඉන්දිය කණ්ඩායම වාර්තා අතරට එක් වුණා. මේ තරගාවලියේදී ඔවුන් ක්‍රීඩකයන් 19 දෙනෙක් ක්‍රීඩා කරවලා තියෙනවා. ඉන්දිය කණ්ඩායම 20 පිටියේ වාර්තා කළ තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව විදිහටයි ඊයේ ලබාගත් ලකුණු 81 සටහන් උනේ. ශ්‍රී ලංකාව පළමු වරට ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් 20 තරගාවලියක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. නායකත්වයේ දීපු 20 තරගාවලි දෙකම ජයග්‍රහණය කරා මෙහෙයවපු දසුන් ශානක ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව පළමු 20 තරගාවලි ජය ලබාගත් ශ්‍රී ලාංකික නායකයා විදිහට ඉතිහාසයට එකතු වුණා. පෙරදක්ම පසුදක්ම වීඩියෝ වලදී අපි කතා කරන්නේ මේ තරගයේ ක්‍රීඩා කරන පැය කිහිපය පුරා තියෙන තාක්ෂණික කරුණු ඒ වගේම ඒ කාලය තුල සිදුවෙන කරුණු. ඉතින් මේ පැය කිහිපයේ ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයන්ව අරගෙන එන්න ඉතිරි සම්පූර්ණ කාලය පුරාම මේ සම්පූර්ණ වසර පුරාම ක්‍රීඩකයන්ව සූදානම් කරවිය යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ දක්ෂතාවය වගේම ඔවුන්ව මානසිකව සූදානම් කරන්න ඕනේ. ඒ සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ඔවුන්ව මේ ගේම් එකේ තියාගන්නට කරන උපක්‍රම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙතනදී පුහුණුකරුවට වගේම නායකයාටත් විශාල වගකීමක් තියෙනවා. මොකද නායකයා තමයි මේ 11 දෙනා අරගෙන පිට්ටනිය මැද්දට යන්නේ. ඉතින් මේ සඳහා කරපු සුවිශේෂී දේවල් පිළිබඳව දසුන් ශානක තරගෙන් පසුව තිබිච්ච මාධ්‍ය හමුවේදී සඳහන් කළා. මේ තරගාවලිය ආරම්භ වෙද්දිම විදූ මේ වීඩියෝ සීරීස් එකේ සඳහන් කළා දක්ෂතාවයට වඩා මේ තරගාවලිය තුළදී වැදගත් වෙන්නේ ඇටිටියුඩ් කියන කාරණය. ඉතින් ඒක ඇත්තද බොරුද කියලා ඔබටම දැන් සනාථ වෙනවා. 2019 දී පාකිස්තාන කණ්ඩායම 20 තරගාවලියෙන් පරාජය කළාට පස්සේ අපේ ක්‍රිකට් ලෝලීන් වැඩිපුරම සතුටු වෙච්ච දවස විදිහට අපිට ඊයේ දවස සටහන් කරන්න පුළුවන්. ඉතින් ඒ සතුට ඒ විදිහටම තියෙනවද නැත්නම් කලින් කළා වගේ කාබාසිනිය කරලා දානවද කියන එක රඳා පවතින්නේ අපේ පාලකයන්ගේ අතේ. මේ ගැන ඉදිරියේදී එපිසෝඩ් එකකින් වැඩිදුරටත් තොරතුරු කියන්න විදු සූදානමින් ඉන්නවා. ඉතින් හැමදාමත් කියන කතාව තමයි අදත් කියන්න තියෙන්නේ. අපේ වුන් දක්ෂයි. ඒ දක්ෂතාවය හරියට අඳුනගෙන ඒක කළමනාකරණය කරගෙන ඉදිරියට ගියොත් අපිට තරඟ ජයග්‍රහණය කරන එක මහා කාර්යයක් නෙමෙයි. ඉතින් ඒක කළමනාකරණය කරගන්න පුළුවන් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්න, අපේ ක්‍රිකට් සංස්කෘතිය ගොඩනගන්න පුළුවන් අපේ ක්‍රීඩකයන් ගැන දන්න පුහුණුකරුවන් සහ කළමනාකරුවන් තමයි අපේ රටට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව කැමරාව ඉස්සරහා බොරුවට රඟන විදේශිකයන් නෙමෙයි කියන කාරණේ විදු යලිත් වතාවක් ඔබට අවධාරණයෙන් කියනවා. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ලෝකයේ අලුත්ම තොරතුරු නිවැරදිව එසනින් දැනගන්න ක්‍රික් විදු lite YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.